ආයිබුවන් දරුවනි අපස සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන එක් එක් පරිච්ඡේදයට අදාළව විභාගයේදී ඇසිය හැකි ප්‍රශ්න හා ඒවාට අදාළ පිළිතුරු සාකච්ඡා කරන වැඩසටහනටයි ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ. දරුවනි අද දින අපි සාකච්ඡා කරන්නේ 10 ශ්‍රේණියේ සිව්වන පරිච්ඡේදයයි. සිවැනි පරිච්ඡේදයේ ආර්ථික ක්‍රම හා ආර්ථික සම්බන්ධතා. ඔබට මෙම ප්‍රශ්න පත්‍රය මෙම පරිච්ඡේදයට අදාළ ප්‍රශ්න පත්‍රය මේ වන විටත් ලබා දී තිබෙනවා. ඒ වගේම ඔබ මේ වන විටත් පිළිතුරු ලියා අවසන්. එසේනම් අපි බලමු ඔබ ලියූ පිළිතුරු වල නිර්වදිතතාවය කෙසේද කියලා. පළවෙනි ප්‍රශ්නේ මා ඔබට යොමු කරේ අවශ්‍යතා සහ උවමනා අතර වෙනස උදාහරණ ඔස්සේ පැහැදිලි කරන්න. මම පුංචි කතන්දරයක් කියන ගමන් තමයි මේවට පිළිතුරු ගොනු කරන්න හදන්නේ. මේ කතන්දරේ පොඩි ෂෝට් නෝට් එකක් කියලා හිතුවොත් නිවැරදි. පළවෙනියටම ගන්නවම කොටුවක් අසීමිත උවමනා. මෙන්න මේ අසීමිත උවමනා යටතේ සංකල්ප දෙකක් ඔබට පැහැදිලි කරනවා. එකක් තමයි උවමනා, අනිත් එක තමයි අවශ්‍යතා. දරුවනි උවමනායි අවශ්‍යතායි සමානද? නැහැ, අසමානයි. මට කියන්න අවශ්‍යතා ලැයිස්තුවක්. මුලින්ම කියන්නේ මොකක්ද? මතක් වෙන්නේ මොකක්ද? ආහාර. කන්න තමයි මුලින්ම මතක් වෙන්නේ. හරි, ආහාර. ඊට පස්සේ ඇඳුම්, නිවාස, ආදරය, කරුණාව, දයාව ඔය වගේ දේවල් නේද? ඔතනින් අපි මූලික අවශ්‍යතා කියලා කොටස් තුනකට බෙදෙනවා. මොනවද එහෙනම්? ආහාර, ඇඳුම්, නිවාස වගේ දේවල්. එතකොට අපි අවශ්‍යතා කියලා කියන්නේ මිනිසාට අත්‍යවශ්‍යම දේවල් තමයි අවශ්‍යතා කියලා කියන්නේ. එම අත්‍යවශ්‍යම දේවල් සපුර ගන්න ක්‍රම තියෙනවානේ. අන්න ඒ ක්‍රමවලට තමයි උවමනා කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ආහාර නැත්නම් බඩගින්න තමයි අවශ්‍යතාවය. එතකොට මේ බඩගින්න ආහාර කියන අවශ්‍යතාවය හැමෝම එක විදිහටද සපුරගන්නේ? උදේට හැමෝම කාලා ඉන්නේ එකම ආහාරයේද? නෑ. එහෙනම් කෑම ಜಾති ගොඩක් පරිභෝජනය කරනවා, කනවා. ඒ පරිභෝජනය කරන දේවල් වලට කියන නම් වලට තමයි උවමනා කියලා කියන්නේ. එහෙනම් අවශ්‍යතා කියලා කියන්නේ මොකක්ද? මිනිසුන්ට අත්‍යවශ්‍යම දේවල් තමයි අවශ්‍යතා කියලා කියන්නේ. ඒ අවශ්‍යතා සපුර ගන්න ක්‍රම තමයි උවමනා කියලා කියන්නේ. අන්න මම උදාහරණයක් දානවා. අවශ්‍යතා විදිහට මූලික අවශ්‍යතා තුනක් තියෙනවා. මොනවද එනම්? ආහාර, ඇඳුම්, නිවාස. මෙන්න මේවා සපුර ගන්න ක්‍රම ටිකක් මම දාලා තියෙනවා. එහෙනම් ආහාර කියන අවශ්‍යතාවයේ සපුර ගන්න බත්, කඩලා, අලමඤ්ඤොක්කා, කොස් දෙල්, බතල ඔය විදිහට ඕන දෙයක් කනවා. ඒ කෑම ಜಾති වල නම් වලට තමයි කියන්නේ උවමනා. ඇඳුම් කියන අවශ්‍යතාවයේ සපුර ගන්න කලිසම, කමිසය, ගවුම, සාරිය ඔය විදිහට එක එක නම් ಜಾති තියෙනවා. ඒව තමයි උවමනා විදිහට සලකන්නේ. නිවාස කියන අවශ්‍යතාවයේ සපුර ගන්න ඉස්සර පැල්පත්, දැන් පැල්පත් තාමත් තියෙනවා. ඊට පස්සේ මැටි නිවාස. මැටි නිවාස මම පොඩි කාලේ ජීවත් වෙලා තියෙන මැටි නිවාසයක. හරිම සෞන්දර්යයෙන් ඊටාම ඉහළ, ඒ වගේම සැප පහසුව වැඩි තැනක් තමයි ඇත්තටම මැටි නිවාසය කියලා කියන්නේ. දරුවන්ට අද වෙනකොට ඒ දැක ගන්නත් නැති වෙලා තියෙනවා. අද උළු සෙවිලි කළ නිවාස, තහඩු, ඒ විදිහට එක එක හැඩ තියෙන නිවාස, එක එක විදිහට හදපු නිවාස තියෙනවා. ඒවා තමයි උවමනා විදිහට සලකන්නේ. එහෙනම් දරුවනි මම ප්‍රශ්නයට අදාළ පිළිතුර මෙහෙම ගොනු කරනවා. එන අවශ්‍යතා සහ උවමනා අතර වෙනස මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතා ලෙස හඳුන්වයි. අත්‍යවශ්‍ය දේ මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය දෑ මූලික අවශ්‍යතා ලෙස හඳුන්වයි. අත්‍යවශ්‍ය දෑ කියලා එන්න ඕන. මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය දෑ මූලික අවශ්‍යතා ලෙස හඳුන්වයි. අවශ්‍යතා ඉටු කර ගන්නා විවිධ ස්වරූපයන් උවමනා ලෙස හඳුන්වයි. මෙන්න මේ දල අදහස අවශ්‍යතා සහ උවමනා අතර වෙනසට තියෙන්න ඕන. මම උදාහරණයකුත් ගන්නවා. ආහාර කියන අවශ්‍යතාවයේ සපුර ගන්න උවමනා විදියට බත්, කඩලා, අල, බතල පරිභෝජනය කරනවා. ඇඳුම් කියන අවශ්‍යතාවයේ සපුර ගන්න කලිසම, කමිසය, සාරිය, ගවුම පාවිච්චි කරනවා. නිවාස කියන අවශ්‍යතාවයේ සපුරා ගන්න පැල්පත් නිවාස, මැටි නිවාස, තට්ටු නිවාස පාවිච්චි කරනවා. මැටි නිවාස කියන අකුර වැරදියට ටයිප් වෙලා තියෙනවා. මැටි නිවාස සහ තට්ටු නිවාස භාවිත කරනවා.
ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ. නිෂ්පාදන සාධක සහ ඒ සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ දක්වන්න. හරි. මෙන්න මේ කතන්දරයක්නේ කියනවා කිව්වේ. ඔන්න කතන්දරේ එක කොටසක් හරි. අසීමිත උවමනා යටතේ දැන් දරුවෝ දන්නවා උවමනා සහ අවශ්‍යතා අතර වෙනස. ඊළඟට සීමිත සම්පත්. සීමිත සම්පත් හතරක් තියෙනවා. මොනවද මේ සීමිත සම්පත් හතර? එකක් තමයි භූමිය. අනිත් එක තමයි ශ්‍රමය. අනිත් එක තමයි ප්‍රාග්ධනය. අනිත් එක තමයි ව්‍යවසායකත්වය. මෙන්න මේ නිෂ්පාදන සාධක හතරට ගෙවන ප්‍රතිලාභ තියෙනවා. භූමියට බදු කුලී, ශ්‍රමයට වැටුප්, ප්‍රාග්ධනයට පොලිය, ව්‍යවසායකත්වයට ලාභය. එහෙනම් නිෂ්පාදන සාධක හතර මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. භූමියට බදු කුලිය ගෙවනවා, ශ්‍රමයට වැටුප් කියන ප්‍රතිලාභය හම්බ වෙනවා, ප්‍රාග්ධනයට පොලිය, ව්‍යවසායකත්වයට ලාභය කියන ප්‍රතිලාභය හම්බ වෙනවා. එහෙනම් මම පිළිතුර මේ විදිහට ගොනු කරගන්නවා. භූමියට බදු කුලී, ශ්‍රමයට වැටුප්, ප්‍රාග්ධනයට පොලිය, ව්‍යවසායකත්වයට ලාභය කියන පිළිතුර ඔබ ලියලා තියෙනවද කියලා බලන්න. ඒ ලියලා තිබෙනවා නම් පිළිතුර නිවැරදි. නිෂ්පාදන සාධක සහ ඒ සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ යටතේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. නිෂ්පාදන සාධක නිර්වචනය කරන්න. දැන් නිෂ්පාදන සාධක හතර සහ ප්‍රතිලාභ හතර දන්නවා. මම මේක නිර්වචනය කරන්න හදන්නේ. එහෙනම් නිෂ්පාදන සාධක හතර මොනවද දරුවනේ? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. භූමියට මොනවද ලැබෙන්නේ? ප්‍රතිලාභය, වැටුප්. ශ්‍රමයට භූමියට බදු කුලිය, වැටුප් නෙමෙයි, භූමියට බදු කුලිය, ශ්‍රමයට වැටුප්, ප්‍රාග්ධනයට පොලිය, ව්‍යවසායකත්වයට ලාභය. භූමියට බදු කුලිය, ශ්‍රමයට වැටුප්, ප්‍රාග්ධනයට පොලිය, ව්‍යවසායකත්වයට ලාභය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ නිර්වචනය කරන්න යන්නේ. හරි ලේසියෙන් නිර්වචනය කරන්න පුළුවන්. පොතේ පොඩ්ඩක් වෙනස් විදියකට තියෙන. මම ලේසි වෙන්න ඔබට කියනවා මෙන්න මේ නිර්වචන හතරම හදනකොට මුලට දාගන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි කියලා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි. එහෙනම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි ස්වභාව ධර්මයෙන් ලැබෙන ඕනෑම දෙයක් තමයි භූමිය කියලා කියන්නේ. එහෙනම් භූමිය කියන්නේ මොකක්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට කියන එක කියන්න ඕන අනිවාර්යයෙන්. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි ස්වභාව ධර්මයෙන් ලැබී ඇති ඕනෑම දෙයක් භූමිය ලෙස හඳුන්වයි. ශ්‍රමය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි මිනිසා සතු කායික හා මානසික වෙහෙස මහන්සිය තමයි ශ්‍රමය කියලා කියන්නේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි මිනිසා සතු කායික හා මානසික වෙහෙස මහන්සිය ශ්‍රමය කියලා කියනවා. ප්‍රාග්ධනය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි මිනිසා විසින් නිපදවා තියෙන ඕනෑම දෙයක් තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි මිනිසා විසින් නිපදවා ඇති ඕනෑම දෙයක් තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. ව්‍යවසායකත්වය කියලා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක මෙහෙයවීම තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය යන නිෂ්පාදන සාධක මෙහෙයවීමට කියනවා ව්‍යවසායකත්වය කියලා. පිළිතුර මම ඒ නිසා මේ විදිහට ගොනු කරගන්නවා. භූමියට ප්‍රතිලාභයේ බදු කුලී, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට හැකි පරිදි ස්වභාව ධර්මයෙන් ලැබෙන දෑ භූමියයි. උදාහරණ විදිහට ගංගා වනාන්තර ඒ අදහස් කරන්නේ පොළව හා සම්බන්ධ සියලු සම්පත් භූමියේ යන්නට අයත් වේ කියලා එනවා. ඊළඟට ශ්‍රමය. ශ්‍රමයට ගෙවන ප්‍රතිලාභයේ වැටුප්. ශ්‍රමය නිර්වචනය කරන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි මිනිසා සතු කායික හා මානසික වෙහෙස මහන්සිය ශ්‍රමය වේ. කායික ශ්‍රමය කම්කරුවන්, ගොවීන්, රියදුරන්. කායික ඒ කියන්නේ මහන්සි වෙලා වැඩ කරන අය. මනසින් කය වෙහෙසලා වැඩ කරන අය තමයි මේ කායික ශ්‍රමය කියලා කියන්නේ. මනස වෙහෙසලා වැඩ කරන පිරිසකුත් ඉන්නවා. කවුද? ගුරුවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වගේ අය ගන්න පුළුවන් අපිට ශ්‍රමයේ යටතේ උදාහරණ විදිහට. ඊළඟට ප්‍රාග්ධනයට ගෙවන ප්‍රතිලාභය තමයි පොලිය. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි මිනිසා විසින් නිපදවන විවිධ මෙවලම් හා උපකරණ ප්‍රාග්ධනය වේ. ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි වගේ දේවල් උදාහරණ විදිහට ගන්න පුළුවන්. ව්‍යවසායකත්වයට ලැබෙන ප්‍රතිලාභයේ ලාභය
භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදාගත හැකි පරිදි භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වය යන නිෂ්පාදන සාධක මෙහෙයවීම ව්‍යවසායකත්වය නම් වේ කියලා එනවා. හරි ඊළඟට හිගකම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? හරි හිගකම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? අර පුංචි කතන්දරේ ඔන්න ඊටු ටික කරනවා. දැන් ඔබ දන්නවා අසීමිත වමනා යටතේ වමනා සහ අවශ්‍යතා සීමිත සම්පත් යටතේ නිෂ්පාදන සාධක 4 ඒ නිෂ්පාදන සාධක 4 නිර්වචනය කරන්න දන්නවා. ඊට පස්සේ නිෂ්පාදන සාධක 4 සඳහා ලැබෙන ප්‍රතිලාභ ටික දන්නවා. එතකොට දැන් වමනා සීමිතයි ඒවා සපුර ගන්න තියෙන සම්පත් සීමිතයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ඇති වෙනවා හිගකම කියන ප්‍රශ්නේ. එහෙනම් හිගකම කියන්නේ මොකක්ද? අනිවාර්යෙන් කොච්චර වැල්වට අරන් ලිව්වත් වැඩක් නැහැ. කාරණා දෙකක් අනිවාර්යෙන් කියවෙන්න ඕන. මොකක්ද? උවමනා සීමිත වීම සහ එම උවමනා සපුරා ගැනීමට තියෙන සම්පත් සීමිත වීම. ඒ නිසා හිගකමක් ඇති වෙන්නේ නැහැ උවමනා නැත්තම්. ඒ කියන්නේ අපේ තියෙන ආශාවල් නිසා තමයි මේ හිගකම කියන එක ඇති වෙන්නේ. ආශාවන් අඩු වෙන්නේ හිගකම අඩු වෙනවා. ආශාවන් සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මොත් හිගකම කියන කතන්දරයක් ඇති වෙන්නෙම නැහැ. හිගකම නැත්තම් අනිත් ප්‍රශ්න කිසිවක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් හිගකම කියන්නේ මොකක්ද දරුවනේ? මිනිසුන්ගේ උවමනා සීමිත වීම, එම උවමනා සපුරා ගැනීමට පවතින සම්පත් සීමිත වීම. ඔන්න මම පිළිතුර දානවා. මිනිසාගේ උවමනා සීමිත වීමත්, ඒවා සපුරා ගැනීමට ඇති සම්පත් සීමිත වීමත් හිගකම යනුවෙන් හඳුන්වයි. දරුවනේ ඔබ ලියූ පිළිතුරු වල බලන්න මිනිසුන්ගේ උවමනා සීමිත වීමයි ඒවා සපුර ගැනීමට ඇති සම්පත් සීමිත වීමයි කියන කාරණා දෙක ලියවිලාද කියලා. එහෙම ලියවිලා තියෙනවා නම් පිළිතුර නිවැරදි. එහෙම නැතුව කොච්චර වැල්වට අරන් ලිව්වත් වැඩක් නැහැ. ඔන්න ඔය කාරණා දෙක කියන්නේ නැතුව ලියන්නේ නැතුව. පස්වෙනි ප්‍රශ්නේ. මිනිස්සු වමනා ඉටු කර ගැනීමේදී විවිධ භාණ්ඩ හා සේවා යොදා ගනු ලැබේ. එම භාණ්ඩවල ප්‍රධාන ස්වරූප දෙක නම් කර උදාහරණ සහිතව කෙටියෙන් පැහැදිලි කරන්න. ඔන්න කතන්දරේ කොටසක් හරි අසීමිත වමනා යටතේ වමනා අවශ්‍යතා සීමිත සම්පත් යටතේ නිෂ්පාදන සාධක 4 ප්‍රතිලාභ වමනා සීමිතයි ඒවා සපුර ගන්න තියෙන සම්පත් සීමිතයි නිසා හිගකම ඇති වෙනවා. ඔන්න හිගකමට සමාන්තරව අපි කතා කරනවා භාණ්ඩ. හිගකම ඇති වෙනකොට ප්‍රධාන කාරණයක් භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ආර්ථික භාණ්ඩ අනිත් එක ආර්ථික නොවන භාණ්ඩ. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ. උදාහරණ සහිතව කෙටියෙන් පැහැදිලි කරන්න කියලාත් අහනවා. මේ ආර්ථික භාණ්ඩවලට කියන තවත් නමක් තියෙනවා හිග භාණ්ඩ කියලා කියනවා. ආර්ථික භාණ්ඩවල තියෙන විශේෂ කාරණයක් තමයි අර නිෂ්පාදන සාධක 4 තියෙන්නේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, භූමියට බදු කුලී, ශ්‍රමයට වැටුප්, ප්‍රාග්ධනයට පොලිය, ව්‍යවසායකත්වයට ලාභය කියන ප්‍රතිලාභ හම්බෙනවා. ඒ නිෂ්පාදන සාධක 4 පාවිච්චි කරලා නිපදවන ඕනෑම භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක්. ඒ නිෂ්පාදන සාධක 4 පාවිච්චි කරලා නිපදවන භාණ්ඩවල අනිවාර්යයෙන්ම හිගකමක් තියෙනවා. ඔන්න ඒ කාරණේ තමයි ලියන්න ඕනේ. එතකොට ඩිස්පුටු ওই විදිහට තියෙන ඔබ පාවිච්චි කරන පෑන පොත මේ හැම එකක්ම ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙනවා. ඒකට හේතුව භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධක පාවිච්චි කරලා නිපදවන නිසා. ඔන්න ආර්ථික භාණ්ඩ නිර්වචනය කරලා තියෙනවා. නිෂ්පාදනයේදී හිගකමක් සහිත පිරිවැයක් දැරීමට සිදුවන සහ පරිහරණය සඳහා මිලක් ගෙවීමට සිදුවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. උදාහරණ ආහාර, ඇඳුම්, ඖෂධ විදියට අරගෙන තියෙනවා. මෙන්න මේ ආර්ථික නොවන භාණ්ඩවලට ගොඩාක් නම් පාවිච්චි කරනවා. ආර්ථික නොවන භාණ්ඩ, නොමිල භාණ්ඩ, නිදහස් භාණ්ඩ, අමූල භාණ්ඩ ඔය විදිහට එක එක නම් වලින් පාවිච්චි කරනවා. ඔබ මතක තියාගන්න ඕනේ ආර්ථික නොවන භාණ්ඩ කියන නම විතරයි. ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන්නේ අර භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා නිෂ්පාදන සාධක 4ක් ගැන කිව්වේ. ඒවා පාවිච්චි කරන්නේ නැතුව තියෙන දේවල්. එහෙම නැත්නම් ඒකට අපි කියනවා ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල්. ඒවා හිගකමක් නැහැ. උදාහරණයක් විදිහට දැන් අවුව වැටිලා නේද? එහා ගෙදර අක්කා රෙදි වනන්න යනවා. දැන් දුව පුතා උදේම නැගිටලා රෙදි හොදලා තියෙන්නේ. දැන් මේව වේල ගන්න ඕන. ඒ නිසා තමයි මේ ඉක්මනට වේල ගන්න ඕන. ඒ නිසා තමයි මේ රෙදි ටික හේදුවේ. දැන් එහා ගෙදර අක්කා Tamanට කලින්
රෙදි ටික වනන්න යනවා. අක්කට කියනවාද කතා කරලා ඕ ඔය රෙදි ටික වනන්න එපා. මේ මම උදේ පාන්දර නැගිටලා මේ රෙදි ටික හොදලා තියෙන්නේ. ඔයා ඔය රෙදි ටික වැනුවොත් මගේ රෙදි ටික වේලෙන්නේ නැති වෙවි කියලා කියනවාද? අර රෙදි ටික වේලෙන්න එයා දැම්මොත් ඔයාගේ රෙදි වේලෙන්නේ නැති වෙයිද? එහෙම එකක් නැහැ. හිරු එළිය ලැබෙන වෙලාවට ඔය කට්ටියටම අසීමිත ප්‍රමාණයක් ලැබෙනවා. හැබැයි ලැබෙන්නේ නැති වෙලාවට දෙන්නටම ලැබෙන්නේ නැහැ. ඒ නිසා හිගකමක් කියන කතාව එතනදී නැහැ. මෙන්න මේ වගේ එනවා ස්වභාව ධර්මයෙන් නොමිලේ ලැබෙන හේවත් හිගකමක් නොමැති පිරිවැයක් දැරීමට සිදු නොවන භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ. උදාහරණ හිරු එළිය ජලය වාතය වගේ දේවල් ගන්න පුළුවන්. ඊළඟට ඕකටම සම්බන්ධ තවත් ප්‍රශ්නයක් මම අහලා තියෙනවා. ආර්ථික නොවන භාණ්ඩ හේවත් අපට නොමිලේ ලැබෙන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වන අවස්ථාවන්ට උදාහරණ 3ක් ගෙන හැර දක්වන්න. ඔන්න විශේෂ කාරණයක් මම දරුවනි මතක් කරනවා. ආර්ථික භාණ්ඩ කොයි වෙලාවකවත් ආර්ථික නොවන භාණ්ඩ බවට පත් කරගන්න බෑ. ඔබ ගාව තියෙන පෑන පොත කොයි වෙලාවකවත් ආර්ථික නොවන භාණ්ඩයක් බවට පත් කරගන්න බෑ. හැබැයි ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් කරගන්න පුළුවන්. ආර්ථික නොවන භාණ්ඩ කියලා කිව්වේ මොකක්ද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධක භාවිත කරන්නේ නැතුව තියෙන දේවල්. ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල්. දැන් හිරු එළියට මිලක් ගෙවන්නේ නැහැ කියලා කිව්වනේ. හිගකමක් නැහැ කියලා කිව්වනේ. දැන් ඔය ගෙදර ඉන්නකොට ගෙදරට වෙලා මේ කොවිඩ් වෛරසයේ බලපෑම නිසා නිවසට වී සිටින ඔබගේ ගෙදර සමාජිකයෝ 5ක් ඉන්නවා. ඔය සමාජිකයෝ 5ට ඔක්සිජන් ගන්න අමාරුද? නෑනේ, ඉබේම ඔක්සිජන් එනවා. එන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. හැබැයි දැන් කොවිඩ් වෛරසයේ බලපෑම නිසා ඔක්සිජන් මදි වෙනවා කියලා කියනවා නේද? එතකොට ඉන්දියාවේ මේ දවස්වල හොඳටම ඔබට දකින්නට ඇති ඔක්සිජන් ටැංකි පිටින් සල්ලි වලට ගන්න යනවා නේද? ඔක්සිජන් නොමිලේ ලැබුණට දැන් අර රෝගී වෙලා ඉන්න අවස්ථාවේදී ඔක්සිජන් මොනවා වෙලාද? සල්ලි දීලා ගන්න ඕන තත්ත්වයට පත් වෙලා තියෙන. එතකොට අර ඔක්සිජන් කියන නොමිල භාණ්ඩය ආර්ථික නොවන භාණ්ඩය ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ උදාහරණ තමයි එන්න ඕනේ. තව එකක් ඔය කිව්වේ ඇකි. කිමුදුම් කරුවෙකුට අර ඔක්සිජන් ටැංකියක් දාගෙන නේද යන්නේ? එතකොට වතුර යටට ගියාට පස්සේ අර සල්ලි දීලා ටැංකිය ගන්න ඕන නේද? අන්න ඔය වගේ දේවල්. එතකොට වතුර ජල වර්ෂා ජලය ඔබට නොමිලේ නේද ලැබෙන්නේ? හැබැයි ඕක පිරිපහදු කරලා හරි මොනවා හරි කරලා බෝතල් කරලා කඩේ විකුණන්න තියෙනවා නේද? එතකොට ඒක මොකක් වෙලා ආර්ථික නොවන භාණ්ඩය ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙලා. එහෙම උදාහරණ මම 3ක් උතනදී ගෙන හර දක්වනවා. ජලය අපට නොමිලේ ලැබුණද බෝතල් කළ ජලය ලබා ගැනීමේදී මිලක් ගෙවීමට සිදුවීම. හිරු එළිය භාවිත කර නිපදවනු ලබන විදුලිය සඳහා මිලක් ගෙවීමට සිදුවීම. නයිට්‍රජන් වායුව ගබඩා කර වාහනවලට යෙදීමේදී මිලක් ගෙවීමට සිදුවීම. ඔන්න වගේ උදාහරණ එතනදී ගන්න පුළුවන්. 7 වෙනි ප්‍රශ්නය. ඕනෑම අර්ථ ක්‍රමයකට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න හේවත් මූලික ආර්ථික ප්‍රශ්න 3 නම් කරන්න. අතන මම කියපු පුංචි කතන්දරේ එකිනෙකට එකක් පිළිවෙලට එන්න ඕන. එතකොට තමයි මේ මූලික ආර්ථික ප්‍රශ්න වෙන්නේ. මෙන්න මේ ටික හරි. එතකොට අසීමිත උවමනා යටතේ උවමනා සහ අවශ්‍යතා හරි. සීමිත සම්පත් යටතේ නිෂ්පාදන සාධක 4 සහ ප්‍රතිලාභ 4 හරි. ඒ නිසා අසීමිත උවමනා සහ සීමිත සම්පත් නිසා හිගකම කියන ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. හිගකමට සමාන්තරව අපි කතා කරා ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ. හිගකම නිසා අනිවාර්යයෙන්ම මොකද කරන්න වෙන්නේ? තේරීමක් කරන්න සිද්ධ වෙනවා. අම්මා පොලට යනවනේ. මේ දවස්වල නම් පොලට යන්නේ නැතුව ඇති. පොලට යනකොට සල්ලි යම් ප්‍රමාණයක් අරගෙන යනවා. හිතන භාණ්ඩ ගන්නවද? නැහැ අම්මා. හරිම තෝරලා බේරලා තියෙන සල්ලි ටිකෙන් සතිය ජීවත් වෙන්න ඕන ගාන කොහොම හරි ඕන භාණ්ඩ ටික කොහොම හරි අරන් එනව නේද? එහෙනම් අර හිගකම නිසා ඕන තැනකින් තෝරලා ගන්න ඕන තැනකින් ගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන් මොකක් කරන්න වෙනවද? තේරීමක් කරනවා. ඒ නිසා හිගකම නිසා අනිවාර්යයෙන්ම කරන්න සිද්ධ වෙනවා මොකක්ද? තේරීමක් කරන්න සිද්ධ වෙනවා. තේරීම කරන්න වෙන්නේ හිගකමින් ධම්ම විතරක් නෙමෙයි සම්පත්වල විකල්ප ප්‍රයෝජන තියෙනවා කියලා කියනවා. අපි එච්චර ගැඹුරට යන්නේ නැහැ. එහෙනම් හිගකමක් තියෙනකොට අනිවාර්යයෙන්ම තෝරන්න සිද්ධ වෙනවා.
තේරීම කොටස් තුනකට බෙදෙනවා. එකක් තමයි කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද? අනිත් එක කෙසේ නිෂ්පාදනය කරන්නේද? අනිත් එක කා සඳහා නිෂ්පාදනය කරන්නේද? නැත්නම් කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද? මෙන්න මේ තේරීම් ත්‍රිත්වයට තුනට තමයි අපි කියන්නේ මොකක්ද? මූලික ආර්ථික ප්‍රශ්න කියලා. එහෙනම් ප්‍රශ්නෙන් අහන්නේ මූලික ආර්ථික ප්‍රශ්න තුන මොකක්ද කියලා? මොනවද එහෙනම් මූලික ආර්ථික ප්‍රශ්න තුන? කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද? කෙසේ නිෂ්පාදනය කරන්නේද? අනිත් එක තමයි කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද කියන ප්‍රශ්න තුන. එතකොට මේ කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? කුමක් කොපමණ. උදාහරණයක් විදිහට හිතමුකෝ රටක රජයක් තීරණය කරන්න අවශ්‍යයි මේ දවස්වල පාසල් හදනවද? අලුතෙන් රෝහල් හදනවද? නැත්නම් අලුතෙන් කර්මාන්ත ශාලා හදනවද? තීරණය කරන්න වෙනව නේද? මොකද හිගකම නිසා ඔක්කොම කරන්න නැහැ. මේ දවස්වල සල්ලි හරිම හිගයි. ඒ නිසා විදේශ ණය ගන්න උත්සාහ කරනවා, විදේශ ආයෝජකයෝ ගෙන්න ගන්න අදහස් කරනවා, හොයනවා. ඊට පස්සේ ලංකාවේ ඇමරිකන් ඩොලර් එකකට ගෙවන්න ඕන මිල මේ දවස්වල ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ඉස්සර තිබ්බේ 110 20. දැන් ඇමරිකන් ඩොලර් එකකට රුපියල් 200කට ආසන්න ගාණක් ගෙවන්න ඕන. මේ වගේ රට යම් පිරිහීමකට පත් වෙලා තියෙනවා, පරිහානියකට පත් වෙලා තියෙනවා ඇමරිකන් ඩොලරය කියන අගය. ඒ නිසා ආර්ථිකයට දැඩි ලෙස බලපාලා තියෙනවා. එතකොට මේ හැම එකක්ම කරන්න බෑ. ඒ නිසා තීරණය කරන්න වෙනවා මුලින්ම රෝහල් හදනවද, පාසල් හදනවද, කර්මාන්ත ශාලා හදනවද? හදනවා කියලා මොකක්ද කියලා තීරණය කරාට පස්සේ ඒ කොච්චර ප්‍රමාණයක්ද කියන එක තමයි කුමක් කොපමණ කියන එකෙන් අදහස් කරන්නේ. කෙසේ නිෂ්පාදනය කරනවද කියන එකට අදාළ ප්‍රශ්නයක් මම අහලා තියෙනවා. කෙසේ නිෂ්පාදනය කරනවද කියන එකෙන් අදහස් කරන්නේ ශිල්ප ක්‍රමය. නැත්නම් යොදා ගන්නා තාක්ෂණය. තාක්ෂණයන් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය, අනිත් එක තමයි ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. එහෙනම් 8 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්‍රධාන ශිල්පීය ක්‍රම දෙක නම් කර කෙටියෙන් පැහැදිලි කරන්න. එහෙනම් ප්‍රධාන ශිල්පීය ක්‍රම දෙක මම සඳහන් කරා මොනවද? එකක් තමයි ප්‍රාග්ධන සූක්ෂම ශිල්පීය ක්‍රමය, අනිත් එක තමයි ශ්‍රම සූක්ෂම ශිල්පීය ක්‍රමය. ප්‍රාග්ධන සූක්ෂමයි කියලා ගන්නේ ඔතන නිෂ්පාදන සාධක හතරක් කතා කරානේ. මොනවද? දැන් මතක් වෙන්න ඕන. දැන් සෑහෙන පාරක් කිව්වා. මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. ඔතනින් නිෂ්පාදන සාධක දෙකක් තියෙනවා කියලා හිතා ගන්නවා. මොනවද? ඒක උපකල්පනය කරනවා කියලා කියන්නේ ශ්‍රමය සහ ප්‍රාග්ධනය විතරයි තියෙන්නේ කියලා උපකල්පනය කරනවා. එහෙම ශ්‍රමය සහ ප්‍රාග්ධනය විතරයි තියෙන්නේ කියලා උපකල්පනය කරාට පස්සේ ඔන්න ඔය දෙකට සමාන්තරව තමයි විශේෂ වැදගත්කමක් තියෙන නිෂ්පාදන සාධක දෙක. ඔන්න ඔය දෙකට සාපේක්ෂව කතා කරනකොට තමයි ප්‍රාග්ධන සූක්ෂම හා ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය එන්නේ. ඔතනදී ශ්‍රමය වැඩියෙන් පාවිච්චි කරලා ප්‍රාග්ධනය අඩුවෙන් පාවිච්චි කරනවා නම් වැඩියෙන් පාවිච්චි කරන එකේ ශිල්ප ක්‍රමයේ තියෙනවා කියලා කියන්නේ ඒක ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය කියලා කියනවා. ප්‍රාග්ධනය වැඩියෙන් තිබිලා ශ්‍රමය අඩුවෙන් තියෙනවා නම් ඒකට කියනවා ප්‍රාග්ධන සූක්ෂම ශිල්පීය ක්‍රමය කියලා. ඔන්න පැහැදිලි කරන්න කියලා කියනවා. මෙන්න මේ පැහැදිලි කිරීම තියනවාද කියලා බලන්න ඔබේ පිළිතුරේ. භාණ්ඩ නිෂ්පාදනය සඳහා වැඩිදුර යන්ත්‍ර සූත්‍ර හා වෙනත් ප්‍රාග්ධන භාණ්ඩ යොදා ගැනීම ප්‍රාග්ධන සූක්ෂම වේ. ඒකෙන් අදහස් කරන්නේ ප්‍රාග්ධනය වැඩියෙන් පාවිච්චි කරලා ශ්‍රමය අඩුවෙන් පාවිච්චි කරනවා කියන අදහස. කෘෂිකර්මය සඳහා වැඩිපුර යන්ත්‍ර භාවිත කරන්නේ නම් ඒ ප්‍රාග්ධන සූක්ෂම කෘෂිකර්මයකි. ශ්‍රම සූක්ෂම කියලා කියන්නේ ශ්‍රමය වැඩියෙන් පාවිච්චි කරලා ප්‍රාග්ධනය අඩුවෙන් පාවිච්චි කරන තත්ත්වයක්. භාණ්ඩ නිෂ්පාදනයේදී මිනිස් ශ්‍රමයේ බහුලව යොදා ගැනීම ශ්‍රම සූක්ෂම නම් වේ. කෘෂිකර්මය සඳහා කම්කරුවන් වැඩි පිරිසක් යොදා ගන්නේ නම් එය ශ්‍රම සූක්ෂම කෘෂිකර්මයකි. ඊළඟ ප්‍රශ්නය. ඔතන නිෂ්පාදන ප්‍රශ්න මූලික ප්‍රශ්න කීයක් තිබ්බද? මූලික ආර්ථික ප්‍රශ්න 3ක් තිබ්බා. මොනවද? කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේ? දෙක පැහැදිලි කරා. කෙසේ නිෂ්පාදනය කරන්නේද? ශිල්ප ක්‍රම දෙක පැහැදිලි කරා. කා සඳහා නිෂ්පාදනය කරන්නේද? කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද? ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? අර භූමියට බදු කුලී, ශ්‍රමයට වැටුප්, ප්‍රාග්ධනයට පොලි, ව්‍යවසායකත්වයට ලාභය හම්බ වෙනවා. ඒවට කියනවා සාධක ආදායම් කියලා. අන්න ඔය ආදායම් අනුව මේ නිෂ්පාදනය කරන දේවල් කාටද දෙන්නේ? දුප්පත් අයටද, පොහොසත් අයටද, ඒ දෙගොල්ලටමද කියන අදහස තමයි
කා සඳහා කවුරුන් සඳහා නිෂ්පාදනය කරනවද කියන එකෙන් අදහස් කරන්නේ. දැන් මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳගෙන දැන් නිෂ්පාදනය කරනවා. ඊළඟට තියෙන ප්‍රධාන කාරණයක් තමයි ආර්ථිකයක සිදුවන ප්‍රධාන ක්‍රියාවලීන් තුන. ආර්ථිකයක සිදුවන ප්‍රධාන ක්‍රියාවලීන් තුන සඳහන් කරන්න. එතකොට දන්නවා පළවෙනි එක මොකක්ද? පළවෙනි එක තමයි නිෂ්පාදනය. නිෂ්පාදනය කරලා ඊට පස්සේ මොකද කරන්නේ? බෙදා හරින්න ඕන. බෙදා හැරලා ඊට පස්සේ තමයි අපි ගාවට එන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අපි පරිභෝජනය කරනවා. කනවා කියන එක නෙමෙයි පරිභෝජනය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ භාවිත කරනවා කියන අදහස. යොදා ගන්නවා කියන අදහස තමයි තියෙන්නේ. කනවා කියන එකක් තියෙනවා. ඊට අමතරව භාවිත කරනවා කියන අදහස තමයි තියෙන්නේ. එහෙනම් ආර්ථිකයක සිදුවන ප්‍රධාන ක්‍රියාවලීන් තුන තමයි නිෂ්පාදනය, බෙදා හැරීම, පරිභෝජනය. දැන් මම ඔන්න ඔය කොටස් තුන තමයි පැහැදිලි කරන්න යන්නේ. මම පළවෙනියටම ගන්නවා නිෂ්පාදනය. 10 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ ආර්ථිකයක නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන ප්‍රධාන අංශ තුන උදාහරණ සහිතව සඳහන් කරන්න. එතකොට ආර්ථිකයක නිෂ්පාදනය නැත්නම් නිෂ්පාදනයේ බෙදා හැරීම පරිභෝජනය යටතේ නිෂ්පාදනය කියන එක කොටස් තුනකට බෙදන්න පුළුවන්. මොනවද? කෘෂිකාර්මික නිෂ්පාදන, කාර්මික නිෂ්පාදන සහ සේවා නිෂ්පාදන විදිහට කොටස් තුනකට බෙදන්න පුළුවන්. කෘෂිකාර්මික නිෂ්පාදනයේට උදාහරණ මොනවද? අපේ රටේ ශ්‍රී ලංකාවේ තේ පොල් රබර් එළවලු පළතුරු ඔය වගේ දේවල්. මස් මාළුත් කෘෂිකාර්මික නිෂ්පාදනයක් විදිහට තමයි ගන්නෙ. කාර්මික නිෂ්පාදන විදිහට යන්ත්‍ර සූත්‍ර, මෝටර රථ, ඇඟලුම්, ලිපි ද්‍රව්‍ය වගේ දේවල් ගන්න පුළුවන්. අනිත් එක සේවා නිෂ්පාදන. අධ්‍යාපනයේ සෞඛ්‍ය, තැපැල්, විදුලිය ඔය වගේ සේවාවන් එතනදී අපිට ගන්න පුළුවන්. ඒතකොට නිෂ්පාදනය හරි. ඊළඟ එක බෙදා හැරීමනේ. මම බෙදා හැරීමට කලින් පරිභෝජනය කියන එක කතා කරනවා 11 වෙනි ප්‍රශ්නේ. නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රයෝජනයට ගන්න ආකාරය අනුව, ඒ කියන්නේ පරිභෝජනය කරන ආකාරය අනුව කොටස් තුනකට බෙදිය හැකිය. උදාහරණ සහිතව දක්වන්න. එකක් තමයි පාරිභෝගික භාණ්ඩ. පාරිභෝගික භාණ්ඩ කියලා කියන්නේ අපි එදිනෙදා ජීවිතයේදී භාවිත කරන දේවල්. ආහාර ද්‍රව්‍ය, ඇඳුම්, ඖෂධ වගේ දේවල්. අනිත් එක තමයි අන්තර් භාණ්ඩ. අන්තර් භාණ්ඩ කියලා කියන්නේ විනිෂ්පාදනයේ සඳහා අතරමැදි භාණ්ඩ කියන අදහස යම් නිෂ්පාදනයක් කරන්න ඕන දේවල්. විනිෂ්පාදනයේ සඳහා යොදා ගන්නා පොහොර, ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේ සඳහා භාවිත කරන දැව, ඇඟලුම් නිෂ්පාදනයේ සඳහා භාවිත කරන රෙදි, නූල් ඔය වගේ දේවල් ගන්න පුළුවන්. ප්‍රාග්ධන භාණ්ඩ කියලා තව කොටසක් බෙදනවා. උදාහරණ යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි වාහන. දැන් අපි නිෂ්පාදන ක්‍රියාවලින් තුනකට බෙදුවන්නේ මොනවද? ආර්ථික නිෂ්පාදනයේ නෙමෙයි ආර්ථිකයක සිදුවන ක්‍රියාවලින් තුනක් බෙදුවා නේද? මොනවද? නිෂ්පාදනය, බෙදා හැරීම, පරිභෝජනය. නිෂ්පාදනයේ කොටස් තුනයිනේ. මොනවද? කෘෂිකාර්මික නිෂ්පාදනය, කාර්මික නිෂ්පාදනය, සේවා නිෂ්පාදනය. ආය පරිභෝජනයේ කොටස් තුනකට බෙදුවානේ. මොනවද? පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ සහ ප්‍රාග්ධන භාණ්ඩ. ඊට පස්සේ බෙදා හැරීමත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒක වෙළඳාම කියලා අපි අදහස් කරනවා. බෙදා හැරීම කියන එක යටතේ වෙළඳාම කොටස් දෙකයි. එකක් තොග වෙළඳාම, අනිත් එක සිල්ලර වෙළඳාම. ඔබ දන්නවා හොඳට ගම්බද සිටින දරුවන් විශේෂයෙන්ම දන්නවා. අනිත් දරුවනුත් දන්නවා මේක සාමාන්‍ය දෙයක්. තොග සහ සිල්ලර වෙළඳාම. තොග කියලා කියන්නේ මහා පරිමාණයෙන් අලෙවි කිරීමක් සිද්ධ වෙන අවස්ථාව. සිල්ලර වෙළඳාම කියලා කියන්නේ අපි ගිහිල්ලා 250යි 500යි ඒ විදිහට පොඩි පොඩි ප්‍රමාණ ගන්න. ඒකට තමයි කියන්නේ සිල්ලර වෙළඳාම. එහෙනම් තොග වෙළඳාම සහ සිල්ලර වෙළඳාම. එහෙනම් දැන් මතක තියාගන්න ඕන ආර්ථිකයක සිදුවන ක්‍රියාවලීන් තුනයි. මොනවද? නිෂ්පාදනය, බෙදා හැරීම, පරිභෝජනය. නිෂ්පාදනයේ කොටස් තුනයි. කෘෂිකාර්මික නිෂ්පාදනය, කාර්මික නිෂ්පාදනය, සේවා නිෂ්පාදනය. බෙදා හැරීම යටතේ වෙළඳාම කියන කොටස කතා කරනවා. වෙළඳාම කොටස් දෙකයි. තොග වෙළඳාම සහ සිල්ලර වෙළඳාම. පරිභෝජන යටතේ පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ සහ ප්‍රාග්ධන භාණ්ඩ කියලා කොටස් තුනකට බෙදුවා කියලා දැන් මතක ඇති. ඊළඟට අර්ථ ක්‍රමයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්දයි කෙටියෙන් පැහැදිලි කරන්න. ඔන්න විස්තරේ. අසීමිත වමනා යටතේ වමනා අවශ්‍යතා දන්නවා. ඊට පස්සේ එනවා සීමිත සම්පත් කියන එක. සම්පත් හතර සහ ඒ සඳහා ලැබෙන ප්‍රතිලාභ. වමනා සීමිතයි, සම්පත් සීමිතයි. ඒ නිසා හිගකම ඇති වෙනවා.
අහිගකමට සමාන්තරව සංකල්පයක් කතා කරා ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ මේ සියල්ල දැන් මතක් වෙන්න ඕන. අහිගකම නිසා අනිවාර්යෙන් තෝරන්න සිද්ධ වෙනවා. තේරීම කොටස් 3යි. කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද, කෙසේ නිෂ්පාදනය කරන්නේද, කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේද? මේවට කියනවා මූලික ආර්ථික ප්‍රශ්න. මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න ලෝකයේ සෑම රටකටම පොදුයි. ලෝකයේ රටවල් 200 ගාණක් විතර ඉන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලෝකයේ රටවල් 193ක් ඉන්නවා. 193 වෙනි රට දකුණු සුඩානය. ඒ වුණාට 193ට වඩා ලෝකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වයේ ගත්තු නැති රටවල් ඉන්නවා. 200 ගාණක් ලෝකයේ රටවල් තියෙනවා. මේ ලෝකයේ රටවල් සියල්ලටම කුමක් කොපමණ කෙසේ කා සඳහා නිෂ්පාදනය කරනවද කියන ප්‍රශ්න ටික සමානයි. හැමෝටම පොදුයි. හැබැයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න විදිය රටින් රටට වෙනස්. ඇමරිකාව මේ ප්‍රශ්නේ විසඳ ගන්න විදිය වෙනස් ශ්‍රී ලංකාවට වඩා. ශ්‍රී ලංකාව විසඳ ගන්න විදියට වඩා චීනය විසඳ ගන්න විදිය වෙනස්. චීනය විසඳ ගන්න වට වඩා රුසියාව විසඳ ගන්න විදිය වෙනස්. වෙනිසුවෙලා විසඳ ගන්න වෙනස්. ඊට පස්සේ උතුරු කොරියාව විසඳ ගන්න විදිය වෙනස්. මේ විදියට ලෝකයේ රටවල් වෙනස් වෙනස් ක්‍රමවේද තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේ නිසා තමයි අර්ථ ක්‍රම කියන එක බිහි වෙලා තියෙන්නේ. දැන් ප්‍රශ්නෙන් අහන්නේ අර්ථ ක්‍රමයක් කියන්නේ මොකක්ද? මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳිය ගැනීම සඳහා එක එක රටවල් සමාජ හදාගෙන තියෙන ක්‍රමවේදයට තමයි අර්ථ ක්‍රමයක් කියලා කියන්නේ. මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ මූලික ආර්ථික ප්‍රශ්න තුන විසඳ ගන්න එක එක රටවල් එක එක සමාජ හදාගෙන තියෙන ක්‍රමවේදයට කියනවා අර්ථ ක්‍රමයක් කියලා. ඔන්න අර්ථ ක්‍රමයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්දයි කෙටියෙන් පැහැදිලි කරන්න. ඒ යටතේ අර්ථ ක්‍රමයක් යනු මිනිසා මුහුණ දෙන කුමක් කොපමණ කෙසේ කා සඳහා නිෂ්පාදනය කරනවාද යන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා විවිධ සමාජ සංවිධානයේ වී ඇති ආකාරය තමයි අර්ථ ක්‍රමයක් කියන එකෙන් අදහස් කරන්නේ. ලෝකයේ දක්නට ලැබෙන අර්ථ ක්‍රම තුනක් සඳහන් කරන්න. අපි ඒත් යන්නේ අර පුංචි ෂෝට් නෝට් එකට පුංචි කතන්දරයට. කතන්දරේ මේ ටික දැන් ඔබ දන්නවා. මෙන්න මේ අර්ථ ක්‍රම නැත්තම් ලෝකයේ රටවල් මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න පාවිච්චි කරන ක්‍රමවේදය අනුව ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්. අර්ථ ක්‍රම තුනකට බෙදන්න පුළුවන්. අද වෙනකොට නම් මේ අර්ථ ක්‍රමවල නම් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ වුණත් අපි විෂය නිර්දේශයට තේම නම පාවිච්චි කරන නිසා හැමෝම මම උගන්වනවා. දැන් ධනවාදී කියන වචනේ හැම පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට පෙළපොත ආශ්‍රයෙන් තමයි විභාග ප්‍රශ්න අහන්නේ. ඒ නිසා මම මේ විදිහටම උගන්වනවා. එකක් තමයි ධනවාදී අර්ථ ක්‍රමය, අනිත් එක තමයි සමාජවාදී අර්ථ ක්‍රමය, අනිත් එක තමයි මිශ්‍ර අර්ථ ක්‍රමය. එහෙනම් අර්ථ ක්‍රම ප්‍රධාන විදිහට තුනයි. එකක් ධනවාදී අර්ථ ක්‍රමය, සමාජවාදී අර්ථ ක්‍රමය, මිශ්‍ර අර්ථ ක්‍රමය. ඕකෙන් පස්සේ ඔයගේ ලක්ෂණ ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා. එතකොට පුංචි කතන්දරයක් තියෙන්නේ. එතකොට මේ ඔක්කොටම හේතුව මොකක්ද? උවමනා සීමිතයි නේද? එහෙනම් උවමනා ටික අඩු කරගත්තා නම් මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රතිශතය අඩු වෙනවා. මේ ප්‍රශ්නවල ගැටලු ටික අඩු වෙනවා. උවමනා නැත්තටම නැති කරලා දැම්මා නම් හිගකම නැති වෙනවා. එතකොට මේ තියෙන කිසිදු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මිනිසුන්ගේ ආසාවන් කියන එක තමයි ආගම්වල උගන්වනවානේ. ඒ ආගම්වල උගන්වන එකේදී කියනවානේ ආශාව නැති කරගන්න, තණ්හාව නැති කරගන්න කියලා. ඒක නැති කරගන්නවා නම් මේ ප්‍රශ්න එකක්වත් ඇති වෙන්නේ නැහැ. හැබැයි මිනිසුන්ට ඒ ආශාවන් නැති කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න නිරන්තරයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මුහුණ දෙනකොට සාර්ථකව මුහුණ දෙන්න ඕන නිසා තමයි මෙන්න මේ විදිහට දරුවන්ගේ විෂය නිර්දේශයට මේ කොටස අන්තර්ගත කරලා අනාගතයේ හොඳට ජීවත් වෙද්දී මෙන්න මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්නවලට හොඳට මුහුණ දෙන්න මඟ පෙන්වීමක් කරන්නේ. විභාගයේ ජය ගැනීම සහ මේවා ජීවිතේට ගැනීම කියන කාරණා දෙකම මේ විෂය නිර්දේශයන් තුලින් සිද්ධ කරනු ලබනවා. හරි. එහෙනම් ලෝකයේ දක්නට ලැබෙන අර්ථ ක්‍රම තුන ඔබ දන්නවා. එකක් තමයි ධනවාදී අර්ථ ක්‍රමය, අනිත් එක සමාජවාදී අර්ථ ක්‍රමය, අනිත් එක මිශ්‍ර අර්ථ ක්‍රමය. ඔන්න පළවෙනි අවස්ථාව. එතකොට ඒ අර්ථ ක්‍රම තුන තමයි ඊළඟට පැහැදිලි කරන්නේ. නම් ධනවාදී අර්ථ ක්‍රමයක මූලික ලක්ෂණ. ධනවාදයේ කියලා කියන්නේ පෞද්ගලිකාංශයේ ප්‍රමුඛ වෙනවා. එතකොට නිෂ්පාදන සාධක හතරක් තියෙනවානේ. භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධක හතරම පෞද්ගලිකාංශයේ සතුයි. ඔන්න පළවෙනි කාරණය.
නිෂ්පාදන සාධකවල අයිතිය පෞද්ගලික අංශයේ සතුයි. පෞද්ගලික අංශයේ හැම වෙලාවෙම බලන්නේ මොකක්ද? ලාභය, ස්වාර්ථය. ස්වාර්ථය කියන එක තමයි ඔය ලාභය කියන අදහසින් දාලා තියෙන්නේ. ලාභය අරමුණු කරගෙන තමයි කටයුතු කරන්නේ. එතකොට නිෂ්පාදකයා හැම වෙලාවෙම Tamanගේ ලාභය වැඩි කරගන්න උත්සාහ කරන්නේ. පාරිභෝගිකයෝ දෙන ගානෙන් උපරිම හොඳ භාණ්ඩ ගන්න තමයි උත්සාහ කරන්නේ. නිෂ්පාදන සාධක තියන අය, උදාහරණයක් විදිහට ශ්‍රමයේ තියන අය ඉහළම වැටුපකට තමන්ගේ ශ්‍රමය ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ. මේක තමයි වෙළඳපොළ ආර්ථ ක්‍රමයක නැත්නම් ධනවාදී ආර්ථ ක්‍රමයක මූලික ලක්ෂණයක් විදිහට අපි ගන්නෙ. ඊළඟ එක තමයි තරංගකාරී වෙළඳපොළක් පැවතීම. ඉල්ලුම් සැපයුම් බලවේග තරංගකාරීව ක්‍රියාත්මක වෙනවා. ආදායම් අසමාන ලෙස බෙදී යාම. වෙළඳපොළ ආර්ථ ක්‍රමයක ඒ අර සාධක යොදවන ආකාරය අනුවනේ තමන්ට ආදායම හම්බෙන්නේ. ඒතකොට සමහර කොටස් වලට ආදායම අඩුවෙන් ලැබෙන්න පුළුවන්. ඒතකොට ආදායම් බෙදී යාම විෂම ලෙස බෙදී යනවා. දැන් පාසලේ ඉන්න දරුවන්ගේ ගෙවල් වල ගැන හිතුවොත් හැමෝටම එකම මට්ටමකද ආදායම් හම්බෙන්නේ නෑනේ. එතකොටනේ අපි අර පොසත් දුප්පත් ඒ විදිහට බෙදන්නේ. එහෙම වෙන්න එක හේතුවක් තමයි ධනවාදී අර්ථ ක්‍රමයක ඒ ලක්ෂණය. ලංකාව ධනවාදී අර්ථ ක්‍රමයක් කියලා කියන්නේ නැහැ. ධනවාදී එකක් තියෙනවා, මිශ්‍ර සමාජවාදී එකක් තියෙනවා. මේ දෙකම සංකලනයක් වෙච්ච රටක් තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ඒතකොට ධනවාදී පැත්ත තියෙන නිසා තමයි ඔන්න ඔය වගේ ගැටලු ඔබට දකින්නට තියෙන්නේ. ඊළඟ එක ධනවාදී. ඒතකොට අර්ථ ක්‍රම තුනයි. ධනවාදී අර්ථ ක්‍රමය, සමාජවාදී අර්ථ ක්‍රමය, මිශ්‍ර අර්ථ ක්‍රමය. එතකොට ධනවාදී අර්ථ ක්‍රමයක ලක්ෂණ 4ක් කතා කරා. ධනවාදී අර්ථ ක්‍රමයක් පවතින රටවල්. මොනවද ධනවාදයක් තියෙන රටවල්? ඇමරිකා එක්සත් ජනපදය. ආයේ මහා බ්‍රිතාන්‍ය, ජපානය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් ගන්න පුළුවන්. හරි 17 වෙනි එක සමාජවාදී අර්ථ ක්‍රමයක මූලික ලක්ෂණ. එතකොට ධනවාදී අර්ථ ක්‍රමයක සම්පත්වල අයිතිය කවුරු සතුයිද? පෞද්ගලික අංශයේ සතුයි. හැබැයි මෙතන සම්පත්වල අයිතිය රාජ්‍ය අංශයේ සතුයි. එතකොට සම්පත් කීයක් තියෙනවද? භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ ලැබුණු ප්‍රතිලාභය මතක් කරන්න. භූමියට බදු කුලී, ශ්‍රමයට වැටුප්, ප්‍රාග්ධනයට පොලිය, ව්‍යවසායකත්වයට ලාභය. මෙතන මම දාලා තියෙන්නේ දීපල අයිතිය රජයේ සතු වීම. දැන් සමාජවාදී අර්ථ ක්‍රමයක නිෂ්පාදන සාධක 4ම අයිතිය කිව්වට ශ්‍රමය එහෙම අයිති නැහැ. යම් යම් නියෝග නිකුත් කරලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අර රජු කාලේ රාජ කාලේ රජවරුන් ඉන්න කාලේ කොහොමද ශ්‍රමය ලබාගත්තේ? අනිවාර්යයෙන්ම රජය වෙනුවෙන් යම් දවස් ප්‍රමාණයක් වැඩ කරන්න ඕන. ඒ විදිහට ගන්නවා. හැබැයි ශ්‍රමය 100% රජයට අයිති නැහැ. මෙතන ඒක නිසායි දාලා තියෙන්නේ දීපල අයිතිය රජයේ සතු වීම. අනිත් එක තමයි ප්‍රශ්න විසඳගද්දී රජය හැම වෙලාවෙම මැදිහත් වෙනවා. ඒක නිසා තමයි ඒකට මණ්ඩලයක් කියලා දාලා තියෙනවා. මධ්‍යගත සැලසුම් මණ්ඩලයක් මගින් තමයි ආර්ථිකය මෙවන්නේ. ඒ කියන්නේ රජයේ මධ්‍යගත සැලසුම් මණ්ඩලය කියලා කියන්නේ රජය. රජය හැම වෙලාවෙම ආර්ථිකයට මැදිහත් වෙනවා. මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේදී හැම වෙලාවෙම පොදු යහපත උදෙසා කටයුතු කරන්නේ. දැන් අපේ ලංකාව සමාජවාදී මාර්ථ ක්‍රමයක් නෙමෙයි. හැබැයි සමාජවාදී ලක්ෂණ තියෙනවා. ඒ නිසා තමයි දැන් මේ කොරෝනා වෛරසයේ බලපෑම නිසා මේ දවස්වල දින ගණනාවක් සංචරණ සීමා පනවලා තියෙනවා. දැන් සංචරණ සීමා තව දික් කරා නේද 14 දක්වා. මේ සංචරණ සීමා දික් කරපුවාම දැන් රාජ්‍ය සේවකයන්ට මාසික වැටුප් ලබන අයට වැටුප කෙලින්ම හම්බෙනවා. හැබැයි දෛනිකව වැඩ කරන අයට මුකුත් නැති වෙනවා. ආදායමක් උත්පාදනය වෙන ක්‍රම නැති වෙනවා. ඒ නිසා තමයි රජයේ භාණ්ඩ මලු බෙදනවා, රුපියල් 5000ක දීමනාව දෙනවා. ඒ කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේදී පොදු යහපත උදෙසා කටයුතු කිරීම කියන කාරණේ තමයි ඒ සිද්ධ වෙන්නේ. හරි සමාජවාදයේ ලංකාවේ මම කියන්නේ සම්පූර්ණ සමාජවාදයක් නෙමෙයි ධනවාදී සමාජවාදී මිශ්‍රණයක්. ඇත්තටම ලෝකේ රටවල් දැන් හැම එකක්ම වාගේ මිශ්‍රණයක් තියෙන්නේ. ඒ වුණාට පෙළ පොතේ සඳහන් වෙන විදිහට මේ විදිහට අර්ථ ක්‍රම සහිත උදාහරණක් දාලා තියෙනවා. සමාජවාදයේ වැඩියෙන්ම ඒ කියන්නේ 100% කියන අදහස නෙමෙයි වැඩිපුර සමාජවාදී ලක්ෂණ ක්‍රියාත්මකයි උතුරු කොරියාව ඊට අමතරව කියුබාව කියන රටවල් වල. එන අර්ථ ක්‍රම තුනක් තිබ්බා මොකක්ද? ධනවාදී අර්ථ ක්‍රමය, සමාජවාදී අර්ථ ක්‍රමය සහ මිශ්‍ර අර්ථ ක්‍රමය. දැන් කතා කරන්නේ මිශ්‍ර අර්ථ ක්‍රමය. දැන් අපේ ලංකාව උදාහරණයක් විදිහට මිශ්‍ර අර්ථ ක්‍රමයට ගන්න පුළුවන්. එතකොට මේ දෙකම තියෙනවා. නිෂ්පාදන සාධකවල අයිතිය පෞද්ගලික අංශයටත් තියෙනවා, රජයටත් තියෙනවා. එතකොට
මූලික ආර්ථික ප්‍රශ්න විසඳද්දී පෞද්ගලික අංශයත් මැදිහත් වෙනවා, රාජ්‍ය අංශයත් මැදිහත් වෙනවා. ඉල්ලුම් සැපයීම් බලවේග ඉල්ලන එකයි සපයන එකයි අනුව මිල තීරණය වුණාට රජය බලපෑම් කරනවා. දැන් ඉල්ලන සැපයීම අනුව හාල් මිල තීරණය වුණාට හාල් මිල 100 ගණන් වලට ගියා. තාමත් විකිනෙනවා. ඒ වුණාට රජයේ මැදිහත් වෙලා ඒක 90 ගණන් වලට පාලනය කරා. ඒ කියන්නේ රජයේ මැදිහත් වීම සිදු කරනවා මිශ්‍ර අර්ථ ක්‍රමයක් තුල. පෞද්ගලික ව්‍යාපාරිකයොත් ඉන්නවා, රාජ්‍ය ව්‍යාපාරිකයොත් ඉන්නවා. මේ දෙයන්ෂයම දක්නට තියෙනවා. මිශ්‍ර අර්ථ ක්‍රමයකට උදාහරණ විදිහට ශ්‍රී ලංකාව ගන්න පුළුවන්. තවත් සංකල්පයක් ඔබගේ පෙළපොතේ සඳහන් වෙනවා වෙළඳපළ ආර්ථික සංකල්පය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද දරුවනි වෙළඳපළ ආර්ථික සංකල්පය? නව ලිබරල් වාදී කියන අදහස ගැබ් වෙලා තියෙනවා. වෙළඳපළ ආර්ථිකයේ ලෙස වර්තමානයේ ක්‍රියාත්මක වන ක්‍රමයට ඔන්න තවත් නමක් කියනවා නව ලිබරල් වාදී ආර්ථික ක්‍රමය. ඔබ ලියලා තියෙනවද කියලා බලන්න මේ විදිහට අදහස. නව ලිබරල් වාදී අර්ථ ක්‍රමයේ ලෙස හඳුන්වනවා. මෙහිදී පෞද්ගලික අංශයට කළ හැකි දේ රජය විසින් නොකරන අතර. ඒ කියන්නේ පෞද්ගලික අංශයට කරන්න පුළුවන් දේවල් වලට රජය ඇඟිලි ගහන්න යන්නේ නැහැ. රජයේ අවම මැදිහත් වීම. හැබැයි රජය සම්පූර්ණයෙන් අයින් වෙලා නැහැ. අවම මැදිහත් වීමක් මගින් වෙළඳපොළ ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දීම. ඇත්තටම අද වෙනකොට ඇතැම් රටවල් වල මේ ක්‍රමයේ ක්‍රියාත්මකයි. ඇතැම් රට අවම මැදිහත් වීම. සමහර රටවල් වල රජයේ වැඩිපුර මැදිහත් වෙනවා. ඒ නිසා තමයි කියුබා උතුරු කොරියාව වගේ රටවල් සමාජවාදී රටවල් විදියට සැලකුවේ. මෙන්න මේ නව ලිබරල් වාදී වෙළඳපොළ අර්ථ ක්‍රමය. එහෙමත් නැත්නම් වෙළඳපොළ ආර්ථික සංකල්පය කියන එකනේ. මෙන්න මේ නව ලිබරල් වාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමයක මූලික ලක්ෂණ 3ක්. ඒවා දරුවනි සාමාන්‍ය විභාගයේදී ඔබෙන් වැඩිම ගානක් අහන්නේ කාරණා 3යි. කරුණු 3යි. ඒ නිසා මම ඔබට පන්තියේදී විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා පාඩම් කරනකොට ඔක්කොම පාඩම් කරගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. කාරණා 4කට 3කට වඩා වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා නම් අඩුම තරමේ කාරණා 3ක් විතරක් පාඩම් කරගන්න එපා. කාරණා 3කට වඩා වැඩිපුර ප්‍රමාණයක් පාඩම් කරගන්න. අවමයේ 4. ඔක්කොම පාඩම් කරගන්න පුළුවන් නම් ඒ තමයි ඊටාම හොඳ. අවමයේ 3ක් තියෙන කාරණා 3කට වැඩියෙන් තියෙනවා නම් 4ක් අවමයේ පාඩම් කරගන්න කියන කාරණේ මම නිරන්තරයෙන්ම සඳහන් කරලා තියෙනවා. නව ලිබරල් වාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමයක මූලික ලක්ෂණ විදියට රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම, වෙළඳපොළ තත්ත්ව මත මිල තීරණය වීමට ඉඩ සැලසීම, දේශීය හා විදේශීය පෞද්ගලික ආයෝජකයන් දිරිගැන්වීම, සහනාධාර හා මිල පාලන ක්‍රම ලිහිල් කිරීම, පෞද්ගලික දේපොළ අයිතියට ඉඩ දීම, ආර්ථික කටයුතු වලට රාජ්‍යාංශයේ මැදිහත් වීම සීමා වීම, වෙළඳපොළ බාධා ආනයන අපනයන බදු ආදී ඉවත් කිරීම, විනිමය අනුපාතික පාලනයකින් තොරව නිදහසේ තීරණය වීමට ඉඩ සැලසීම. මෙන්න මේ වගේ කාරණා මෙතනදී එන්න පුළුවන් වෙළඳපොළ ආර්ථික ක්‍රමයක මූලික ලක්ෂණ විදිහට. එකෙන් 3ක් ලියලා තියෙනවා නම් ඔබේ පිළිතුර නිවැරදි. ඊළඟට වෙළඳපොළ ආර්ථික සංකල්පය තුළ පවතින ප්‍රධානතම අහිතකර ලක්ෂණය. ඍණ බාහිරතා නොසලකා හැරීම තමයි ප්‍රධානතම ගැටලුව. ඍණ බාහිරතා නොසලකා හැරීම. බාහිරතා කියන්නේ මොකක්ද දරුවනි? දැන් නිෂ්පාදනයකේ පරිභෝජනය කියලා දෙකක් වෙනවනේ ආර්ථිකයක් තුළ. මෙන්න මේ නිෂ්පාදනයේ පරිභෝජනයේ වෙනකොට ඒ නිෂ්පාදනය කරන පුද්ගලයාටත් පරිභෝජනය කරන පුද්ගලයාටත් නැතුව වෙනත් පාර්ශවයකට අත්විඳින්න සිද්ධ වෙන අවාසියකට තමයි ඍණ බාහිරතා කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ දරුවෝ මේ දවස්වල පාඩම් කර කර ඉන්නවා. පාඩම් කර කර ඉන්නකොට ළඟ ගෙදරක හයියෙන් කැසට් එක දාලා පාඩම් කරන කිසි දෙයක් මතක හිටින්නේ නැහැ. අර කැසට් එක සෑහෙන හයියෙන් දාලා. එතකොට සින්දුව පරිභෝජනය කරන්නේ භාවිත කරන්නේ සින්දුව රස විඳින්නේ ඒ අහල පහල ගෙදර එක්කෙනා. ඒ වුණාට Tamanට එකට අහිතකර විදියට බලපාලා තියෙන. එතකොට අර එයාගේ පරිභෝජනයේ වෙනත් කෙනෙකුට අහිතකර විදියට බලපාලා තියෙනවා නම් ඍණ බාහිරතා. බීපු කෙනෙක් බස් එකට නැග්ගාම ගඳ ඒ පැත්තටම යනවා. ආයි බීපු කෙනා තමයි මේ භාණ්ඩේ පරිභෝජනය කරලා තියෙන්නේ, භාවිත කරලා තියෙන්නේ. හැබැයි අපිට ඒක ඍණ බාහිරතාවයක් විදියට වෙනවා.
නිෂ්පාදනය කරන එකදිත් එහෙමයි. ওই පරිභෝජනයේ පැත්තනේ කිව්වේ නිෂ්පාදනයේදී කර්මාන්ත ශාලාවක නිෂ්පාදනයක් කරනවා. අපද්‍රව්‍ය ඔක්කොම ගඟට දානවා. එතකොට ගඟ ඒ වතුර පරිභෝජනය කරන ඔක්කොටම ඍණ බාහිරතාවයක් විදියට සලකන්නේ. එහෙනම් ඍණ බාහිරතා නොසලකා හැරීම තමයි මොකද ලාභය ප්‍රමුඛ කරගෙන කටයුතු කරන්නේ වෙළඳපොළ ආර්ථික සංකල්පය තුළ පවතින ප්‍රධානතම හිතකර ලක්ෂණය තමයි ඍණ බාහිරතා නොසලකා හැරීම. උදාහරණ කර්මාන්ත ශාලා පිහිටුවීමේදී පරිසර දූෂණය, මහජන පීඩා ආදිය පිළිබඳව අවධානය යොමු නොවීම. 23 වෙනි ප්‍රශ්නය. වෙළඳපොළ ආර්ථිකයන්හි ප්‍රධාන ස්වරූප උදාහරණ සහිතව සඳහන් කරන්න. ලෝකයේ මේ වෙනකොට මෙන්න මේවා තමයි විශේෂයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එකක් තමයි ධනවාදී ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ලැබෙන වෙළඳපොළ. ධනවාදී ලක්ෂණ වැඩියෙන් තියෙන සම්පූර්ණ ධනවාදී රටවල් නැහැ. ලක්ෂණ වැඩියෙන් තියෙන රටවල්. ඇමරිකා එක්සත් ජනපදයේ, ඕස්ට්‍රේලියාව, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව වගේ රටවල් ගන්න පුළුවන්. සමාජවාදී වෙළඳපොළ ලක්ෂණ වැඩියෙන් දක්නට ලැබීම උතුරු කොරියාවයි කියුබාවයි. ඊළඟට පරිවර්තන ආර්ථික හේවත් ධනවාදයෙන් සමාජවාදයේ කරා ගමන් කරමින් සිටින ආර්ථික ඇති වෙළඳපොළවල්. ඒ රටවල් විදිහට රුසියාව කැඩිලා ගිහිල්ලා සෝවියට් රුසියාව කැඩිලා ගිහිල්ලා තියෙනවා. ඒ රටවල් කාණ්ඩය තමයි මේකට අයිති වෙන්නේ. රුසියාව, යුක්‍රේනය, කසකස්තානය, ලිතුවේනියාව ඔබගේ පෙළපොතේ රටවල් බොහොමයක් සඳහන් කරලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නය 24. ධනවාදයෙන් පරිවර්තන ආර්ථිකයක් කිව්වේ මොකක්ද? සමාජවාදයෙන් ධනවාදයේ කරා යන ආර්ථිකයක්. පරිවර්තන ආර්ථිකයන් කියලා කියන්නේ මෙතන සමාජවාදයෙන් ධනවාදයේ කරා යන ආර්ථිකය. ධනවාදයෙන් සමාජවාදයේ කරා යන ආර්ථික නෙමේ සමාජවාදයෙන් ධනවාදයේ කරා යන ආර්ථිකවලට තමයි පරිවර්තන ආර්ථිකය කියලා කියන්නේ. එහෙම නැත්නම් ඕක තවත් ඉදිරියට කතා කරපුවාම වෙළඳපොළ ආර්ථික සංකල්පයේ නව ලිබරල් වාදී ක්‍රමයේ කරා ගමන් කරමින් සිටින අර්ථ ක්‍රම තමයි පරිවර්තන ආර්ථික කියලා කියන්නේ. මෙන්න මේ පරිවර්තන ආර්ථිකවල තියෙන විශේෂ කාරණා කීපයක් තමයි මෙතන කතා කරන්නේ. ලක්ෂණ 4ක් තියෙනවා. පෞද්ගලික දේපොළ අයිතියට ඉඩ සලසා දීම. ඔප්පුවක් තියෙන ඒ නිසායි පෞද්ගලිකව අපිට ආර්ථික ලිහිල්කරණය බාධා නැහැ. බාධා අඩුයි. පෞද්ගලික ව්‍යවසායකයන් දිරිගැන්වීම. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලීකරණය කිරීම මෙන්න මේ ප්‍රධාන 4 තියෙනවා පරිවර්තන ආර්ථිකයන්ගේ මූලික ලක්ෂණ විදිහට. ඊළඟට ආර්ථික වර්ධනය හා ආර්ථික සංවර්ධනය අතර වෙනස කැටියෙන් පැහැදිලි කරන්න. මේ ආර්ථික වර්ධනය කියලා කියන්නේ රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සිද්ධ වෙන අඛණ්ඩ වැඩිවීමක්. ඒකේ ආර්ථික විද්‍යාත්මකව නම් කියනවා මූර්ත නිෂ්පාදනය. එහෙම නැත්නම් විභව නිමැවුම දිගු කලක් තිස්සේ අඛණ්ඩ වැඩිවීම. දල අදහස මතක තියාගන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ දිගු කාලයක් තිස්සේ වැඩිවීම. ආර්ථික සංවර්ධනය ඊට වඩා වැඩි සංකල්පයක්. දැන් ආර්ථික වර්ධනයේදී භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වැඩි වෙන්නේ ඒ නිසා ඒකට කියනවා ප්‍රමාණාත්මක වර්ධනයක් කියලා. ආර්ථික සංවර්ධනයේදී වෙන්නේ ප්‍රමාණාත්මක එක විතරක් මදි ගුණාත්මක වර්ධනයකුත් සිද්ධ වෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, පෝෂණය මේ වගේ දේවලුත් වර්ධනය වෙනවා. මෙන්න මේ දෙක තමයි දෙක අතර වෙනස ඔය විදිහට ගන්න පුළුවන්. එතකොට ආර්ථික වර්ධනයට වඩා ආර්ථික සංවර්ධනයේ පුළුල් සංකල්පයක්. ආර්ථික වර්ධනය හා සංවර්ධනය යනු එකක්ම නොවේ. ආර්ථික වර්ධනය යනු මූර්ත ජාතික නිෂ්පාදිතය. ඔය මූර්ත ජාතික නිෂ්පාදිතයේ ආර්ථික විද්‍යා වචනය භාණ්ඩ හා සේවා නිෂ්පාදිතයේ වසරින් වසර සිදුවන වැඩි වීමේ ප්‍රතිශතය. නමුත් සංවර්ධනය යනු ඒතර ගුණාත්මක තත්ත්වයක් එන්න ඕනේ. පුළුල් වන අතර ඒට ආර්ථික දේශපාලන සමාජීය මානව යන සෑම අංශයකම හිතකර වර්ධනයක් වේ. මුලින් ආර්ථික වර්ධනය ගැන තමයි ලෝකයේ තුල කතා කරේ. ඊට පස්සේ ආර්ථික සංවර්ධනය ගැන කතා කරා. ඒකත් ප්‍රමාණවත් නැති නිසා අද වෙනකොට තිරසාර සංවර්ධනය ගැන සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියන සංකල්පය සාකච්ඡා කරනවා. ඒකට සමාන වචනයක් තමයි දරණීය සංවර්ධනය කියලා කියන්නේ. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ තමයි තිරසාර සංවර්ධනය හෙවත් දරණීය සංවර්ධනය යන්නේ අදහස් කරන්නේ කුමක්ද කියලා අහනවා. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයත් වෙන්න ඕන. ඊට පස්සේ සමාජ සංවර්ධනයක් සිද්ධ වෙන්න ඕන. ඊට අමතරව පරිසරයත් ආරක්ෂා වෙන්න ඕන.
එහෙම නැත්නම් අදහස් කරන්නේ අපි අද සම්පත් පාවිච්චි කරන්න ඕනේ අනාගත පරපුරටත් ඉතුරු කරලා කියන අදහස. එතකොට පාසල ඔබ භුක්ති විඳිනවා නම් පාසල ඔබෙන් පස්සේ නැති කරලා යන්න බෑ. එහෙනම් පාසල ඊට පස්සේ එන දරුවන්ටත් අවුරුදු ගානකට පස්සේ එන දරුවන්ටත් ඉතිරි කරන්න ඕන. දැන් ඔබේ පාසල 1950 ගණන් වල විතර ස්ථාපිත කරපු පාසලක්. එතකොට සෑහෙන කාල සීමාවක් තුළ පාසල තියෙනවා. ඒ කියන්නේ අතීතයේ ආපු දරුවෝ පාසල ඉතුරු කරලා ගිහිල්ලා තියෙනවා. ඒ පාසල ඕනනම් නැත්තටම නැති කරලා යන්න පුළුවන්. ඒ පාසල අයින් කරන තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඒ දරුවන් පාසලට එවන්න නැතුව පාසලේ નિયમિત පරිදි සිද්ධ වෙන්නේ නැතුව පාසල ඉවත් කරන පාසලක් බවට පත් වෙන්න පුළුවන්. එහෙම නොවි ආයික ඔබට ඉතුරු කරලා තියෙනවා. ඒ නිසා අද වෙනකොට සම්පත් පාවිච්චි කරන්න ඕනේ අනාගත පරපුරට ඉතිරි කරලා කියන සංකල්පය තමයි තිරසාර සංවර්ධනය කියන එකෙන් අදහස් කරන්නේ. එතනදී විශේෂයෙන් පරිසරය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. තිරසාර සංවර්ධනය යනු සංවර්ධනය කරා යන ගමනේදී ආර්ථිකයේ සතු සම්පත් අනාගත පරම්පරාව සඳහා සුරක්ෂිත කරමින් වර්තමාන අවශ්‍යතා ඉටු කර ගැනීම තිරසාර සංවර්ධනයේ විදියට සැලකනවා. 27 වෙනි ප්‍රශ්නය. සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය වර්ෂ 2000 දී පැවැත් වූ සහස්ත්‍රක සමුළුවේදී සම්මත කරගත් සහස්ත්‍රක සංවර්ධන ඉලක්ක 8ක් තියෙනවා. ඒ 8 මොනවද කියලායි මෙතන දාන්න තියෙන්නේ. දුප්පත්කම හා සාගින්න තුරන් කිරීම, පොදු ප්‍රාථමික අධ්‍යාපනයක් ළඟා කර ගැනීම, ස්ත්‍රී පුරුෂ සමානතාව හා කාන්තාව බලවන්ත කිරීම, ලදරු මරණ අනුපාතිකය අඩු කිරීම, මානසික සෞඛ්‍ය වර්ධනය, ඒඩ්ස් මැලේරියා වැනි රෝග මර්ධනය කිරීම, පාරිසරික තිරසර බව සුරක්ෂිත කිරීම, සංවර්ධනයේ සඳහා ගෝලීය සම්බන්ධතාවයක් ඇති කිරීම. 28 වෙනි ප්‍රශ්නය. ගෝලීයකරණය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ තුනක්. ගෝලීයකරණය කියන්නේ මොකක්ද? ලෝකයේම විශ්ව ගම්මානයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබගේ ගමේ හැමෝම අඳුරනවනේ. ඒ වගේ ලෝකයේම අයව දැන් අඳුරනවා. ලෝකයේම අය එක්කන් එකිනෙකට ජාලයක් තියෙන සම්බන්ධතා තියෙනවා. මේ සම්බන්ධතා නිසා තමයි මේ දවස්වල COVID-19 වෛරසය බලපෑම නිසා එන් මිදෙන්න එන්නත් විදිනවා. ඒතකොට එන්නත් අපි හොයාගත්තුවා නෙමෙයි. ඉන්දියාවෙන් ගෙන්නනවා, සිංගප්පූරුවෙන් ගෙන්නනවා, රුසියාවෙන් ගෙන්නනවා. මේ ගෝලීයකරණයේ ප්‍රතිලාභ විදියට ප්‍රතිඵල විදියට තමයි එන්නේ. ඒ වගේම තමයි COVID-19 වෛරසය ආවෙත් කොහොමද? ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් විදියටම තමයි අපේ රටෙන් හොයාගත්තු එකක් නෙමෙයි. එතකොට ගෝලීයකරණයේ හිතකර සහ අහිතකර දෙකම අන්තර්ගතයි කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. අගෝලීයකරණය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ තමයි වැඩ ලෝකයේ පුළුල් වීම. අනිත් එක තමයි ගෝලීය වෙළඳපොළවල් පුළුල් වීම. ලෝකයේ ඕනෑම රටක ජීවත් වීමට හැකියවීම. තම දක්ෂතා හැකියාව අනුව වෙනත් රටක සේවය කිරීමට හැකියවීම. දැන් ඔකෙන් අදහස් කරන්නේ දැන් අපේ රටේ තේපොල් රබර් වගේ දේවල් නිෂ්පාදනය කරනවා නැඟලුම්. මේවා අපේ රටේ ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. දැන් අපි ගෝලීයකරණය වෙලා තියෙන නිසා වැඩිපුර ප්‍රමාණය මොකද කරන්නේ? ලෝකයේ රටවල් වලට යවනවා. දැන් අපේ රටවල් වල වාහන තාමත් හොඳටම නිෂ්පාදනය කරන්නේ නැහැ. අපි එකලස් කරන එක කරන්නේ කොහොමදවත් නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒතර ජපානයේ තමයි හොඳ වාහන තියෙනවා කියලා පිළිගන්නේ. ඒතකොට ජපානයෙන් අපිට වාහන ගෙන්නලා ඒවා භාවිත කරන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපේ රටේ අයට විදේශ රටවල් වලට යාමට හැකියාවක් තියෙනවා. අධ්‍යාපනය සඳහා වෙන්න පුළුවන්, රැකියාව සඳහා යන්න පුළුවන්. ඔබ ප්‍රදේශයේ මැද පෙරදිග රටවල් වලට ගිය ගෘහ සේවයට ගිය අම්මලා සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒ ගෝලීයකරණයේ ප්‍රතිඵල විදියට අත්විඳින්න තියෙන දේවල් මෙන්න මේ විශේෂ ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. අඩු මිලට ශ්‍රමය ලබාගත හැකි රටවලට කර්මාන්ත සංක්‍රමණය වීමත් ගෝලීයකරණය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් විදියට සඳහන් කරන්න පුළුවන්. 29. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම. නැප්තා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. නැප්තා කියන්නේ අර ඉංග්‍රීසි වචනේ තියෙන එක සිංහලයට ලියද්දි නැප්තා. North American Free Trade Agreement කියන එක තමයි ඔය NAFTA කියන අකුරු වල තේරුම. N කියන්නේ North, A American, F Free, T Trade, A Agreement. ඒක සිංහලයට ගත්තාම තමයි එන්නේ උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම. මේකේ සමාජික රටවල් 3යි ඉන්නේ. කවුද? ඇමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව. 30.
ගෝලීයකරණය ශ්‍රී ලංකාවට කරන ධනාත්මක බලපෑම. මොනවද ගෝලීයකරණය නිසා හොඳ දේවල් විදියට තියෙන්නේ? විදේශ තාක්ෂණය අපිට ගන්න පුළුවන්. දැන් ඔබට ඔය ෆෝන් එකක් පාවිච්චි කරන්න හම්බෙලා තියෙනවනේ. ඔය ෆෝන් වලින් වැඩි හරියක් කොහෙවද? මේඩ් ඉන් චයිනා කියලා ගහලා තියෙනවා නේද? චීනේ ඒවා නේද? අපි ගෝලීයකරණයේ ප්‍රතිඵල. ගෝලීයකරණය නිසා විදේශ ආයෝජන හා නවීන තාක්ෂණයේ ගලා එම. පෙළ පොතේ විශාල සංඛ්‍යාවක් ගෝලීයකරණයෙන් ශ්‍රී ලංකාවට කරන ධනාත්මක බලපෑම් සඳහන් කරලා තියෙනවා. ඒකෙන් මම හතරයි මෙතනදී සඳහන් කරන්නේ. ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන බිහිවීම, දේශීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි වීම සහ නිෂ්පාදන සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් වීම. අවසාන ප්‍රශ්නේ 31 ගෝලීයකරණයේ ශ්‍රී ලංකාවට කරන ඍණාත්මක බලපෑම් තුනක් සඳහන් කරන්න. බුද්ධි ගලනයේ වේගවත් වීම, දේශීය සංස්කෘතියට විවිධ බලපෑම් එල්ලවීම, විදේශ ණය හා ආධාර මත යැපීමට සිදුවීම, දේශීය ලදරු කර්මාන්ත විනාශ වීම. දරුවනේ ගෝලීයකරණයේ හිතකර ලක්ෂණයක් නොවන්නේ කියලා ඉරිගහන පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්නවල දාලා තියෙනවා. එතනදී ගොඩක් වෙලාවට බුද්ධි ගලනයේ වේගවත් වීම කියලා දාලා තියෙනවා. අපේ දරුවෝ සමහර වෙලාවට ඒක ගෝලීයකරණයේ හිතකර ලක්ෂණයක් විදිහට ගන්නවා. හිතකර ලක්ෂණයක් නෙමෙයි බුද්ධි ගලනයේ වේගවත් වීම. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයෙන් අපි ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්න නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ඉවර වෙලා ඩිග්‍රියකුත් කරලා. එතකොට ලක්ෂ්‍ය විශාල ගාණක් රජයෙන් අපිට දීලා. නොමිලේ දීලා තියෙනවා. ඉගෙනගෙන ඉවර වෙලා විදේශ රටකට ගිහිල්ලා ඒ රටේ පදිංචි වෙලා පුරවැසිභාවය අරගෙන ඒ රටේ ජීවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපේ රටේ ඉගෙනගත්ත ඔය වාරගෙන ගිහිල්ලා වෙනත් රටක ජීවත් වෙන්නේ. බුද්ධි ගලණය කියලා කියන්නේ ඒ උගතුන් වෙනත් රටවල් වල ගිහිල්ලා ආයේ පදිංචි වෙලා එහෙ රැකියා කරන එකට ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. එච්චර නෙමෙයි. කොටින්ම හොඳ දෙයක් නෙමෙයි ලංකාවට. ලංකාව එතකොට මේ ආයෝජනය කරන්නේ නිදහස් අධ්‍යාපනයේ වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්නේ මේ රට දියුණුව බලාගෙන විශාල කැපකිරීමක් කරනවා. විශාල ධනයක් වැය කරනවා. ගුරුවරු ඉන්නවා 2,53,000කට අධික සංඛ්‍යාවක්. වැටුප එතකොට කොච්චර ප්‍රමාණයක් යනවද කියලා නිකන් හිතලා බලන්න. එතකොට එච්චර ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් දරලා මේ ඔබගේ පෙළපොත් දෙනවා. ඊට පස්සේ ඇඳුම් දෙනවා. තවත් ඒ අවශ්‍ය දේවල් සියල්ලම රජයෙන් නොමිලේ ලබා දීලා ඔබ මේ රටට සේවයක් කරයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා බුද්ධි ගලනයේ වේගවත් වීම අහිතකර දෙයක් විදිහට සැලකන්නේ. දේශීය සංස්කෘතියට විවිධ බලපෑම් ඇතිවීම. අපේ කෑම බීම රටාව වෙනස් වෙලා තියෙනවා. ඇඳුම් අඳින විදිය වෙනස් වෙලා තියෙනවා. එතකොට ওই කලිසමයි කමිසයයි අඳින්නෙත් එතකොට මේ බලපෑම නිසා සංස්කෘතියට විවිධ බලපෑම් එල්ලවීම නිසා නැත්නම් අපේ ජාතික ඇඳුම වෙනස් නේද? කාන්තා පිරිමි දෙපාර්ශ්වයේම ජාතික ඇඳුම වෙනස්. ඒක කලාතුරකින් තමයි දැන් අපි අඳින්නේ. විදේශ ණය ආධාර මත යැපීමට සිදුවීම, දේශීය ලදරු කර්මාන්ත විනාශ වීම. ලදරුව මතකයිනේ. ළමයයි ලදරුවයි වෙනස් නේද? අවුරුද්දකට සාමාන්‍ය වඩා අඩු නම් එයාට ලදරුවා කියලා කියන්නේ මාස 6කට වගේ අඩු නම් ලදරුවා කියලා කියන්නේ. ඊට පස්සේ තමයි එයා ළමයා බවට පත් වෙන්නේ. ඒ නිසා වෛද්‍යවරු ඉන්නවා අර රෝහලෙන් දරුවා ගෙදරට ගේනකොට ඒ බලන විශේෂඥ වෛද්‍යවරයාට කියන්නේ ලදරු විශේෂඥ වෛද්‍යවරයා කියලා. ඊට පස්සේ ළමයා ටිකක් ලොකු වුණාට පස්සේ එයා ළමා විශේෂඥ වෛද්‍යවරයා ගාවට යන්නේ. එතකොට ලදරු කර්මාන්ත කියලා කියන්නේ ළමයා ඉපදුනාට පස්සේ අඬලා එහාට පෙරලිලා මෙහාට පෙරලිලා ඊට පස්සේ පොඩ්ඩක් දන ගාගෙන ඊට පස්සේ අමාරුවෙන් නැගිටලා අඩියක් දෙකක් ගිහිල්ලා ඊට පස්සේ ටිකක් අමාරුවෙන් හොඳට ඇවිදලා ඊට පස්සේ හොඳටම ඇවිදලා ඊට පස්සේ දුවන්න ගන්න කෙනෙක් නේද? ඒ වගේ තමයිලු කර්මාන්තයක්. රටක ආරම්භක අවස්ථාවේ කර්මාන්තයක් ලදරුවා නැගිටිනවා වගේලු. ඒ නිසා මුල් කාලේ යාට ආරක්ෂාවක් දෙන්න ඕනලු. කර්මාන්තයට ආරක්ෂාවක් දෙන්න ඕනලු. විදේශීය රටවල් වල තියෙන කර්මාන්ත එක්කන් ආරම්භයේදී තරඟ කරන්න බෑ. ඒ නිසා විදේශ කර්මාන්ත රට ඇතුළට එන එක විදේශීය ඒ කර්මාන්ත වලින් නිපදවන භාණ්ඩ රට ඇතුළට එන එක වළක්වන්න ඕන කියලා කියන්නේ. ඒකට තමයි කියන්නේ ඔය දේශීය ලදරු කර්මාන්ත විනාශ වීම. ගෝලීයකරණය නිසා ඒවා ආවට පස්සේ දේශීය ලදරු කර්මාන්ත විනාශ වෙලා යනවා. ඔන්න වගේ කාරණා තමයි අද අපි සාකච්ඡා කරන්නේ. එහෙනම් දරුවනේ ඔබ ලියූ පිළිතුරු වල නිර්වද්‍යතාවයේ නැවත වරක් පරීක්ෂාවට ලක් කරන්න. මගේ පාසලේ නැති දරුවෝ ඉන්නවා නම් පේපර් එක කලින් එවන්න ඕන නම් මට මැසේජ් එකක්
ලැබෙන්නට සලස්වන්න. ඔබට කමෙන්ට් එකක් දාන්න පුළුවන් YouTube channel එකට. මම ඔබට මේ ප්‍රශ්න පත්‍ර ලැබෙන්නට සලස්වන්නම්. ඔබ ඉතා හොඳින් අධ්‍යයන කටයුතු වල යෙදෙන්න. ඒ වගේම පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න. හැම දිනාටම එහෙනම් ආයුබෝවන්.